විරාමයෙන් අනතුරුව නැවතත් බලය සජීවී දේශපාලන සංවාදය සමගින් අද අපි කතා කරන්නේ රටේ වර්තමාන දේශපාලනය ගැන. සංවාදාත්මක වටේ අවසන් අවස්ථාවෙන් මම වන්නේ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඔබතුමන්ට දුරකථන ඇමතුමක් තිබෙනවා කෑගල්ලෙන්. රංජිත් දිසානායක මහතා ආයුබෝවන්. ආයුබෝවන් මදුෂාන්. මට ඔබතුමාලා හතර දිනාටම පොඩි කාරණයක් මතක් කරන්න කියලා ඔබතුමාලා තමයි දැනවත්ද දන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය හරහා මම හොයලා බලනකොට දැනගන්න ලැබුණා මේ මයික් පොම්පියෝ මහත්තයා කියන්නේ MCC කමිටුවේ සභාපති. ඒකත් මම මතක් කරන ගමන්ම කාංජන මන්ත්‍රීතුමනි මම කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා කෙටියෙන්ම අහන්නම්. දැන් ඔබතුමාලා කියනවා ස්වෛරීභාවය ආරක්ෂා කරගෙන තමයි ඇමරිකාවත් එක්ක වෙළඳ කිවිසුම් වලට එළඹෙන්නේ කියලා ප්‍රකාශයක් කරා ලේකම්වරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුවා කියලා. හැබැයි යුදාමදාපතිතුමාගේ ඇමරිකන් තහනම සහ සරත් පොන්සේක මහත්මයාගේ තහනම ගැන අහනකොට ඔහු කිව්වේ අපි ඒ ගැන ඉදිරියේ සලකා බලනවා කියන සුපුරුදු සරල පිළිතුරක් දුන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් එහෙම පිළිතුරක් දෙද්දී අපි මොකටද ස්වෛරීභාවය පිළිබඳව තවත් කතා කරන්නේ මොන අරමුණක් සඳහාද? දෙවෙනි ප්‍රශ්නේ එතුමා MCC ගැන කතා නොකරත් එතුමා චීනය පරපෝෂිතෙක් කියන ගමන් එතුමා සඳහන් කරා මේ නාවික මුහුදු කලාප ගැන එතකොට යුද අභ්‍යාස ගැන සඳහන් කරා. හැබැයි ආණ්ඩුව පාර්ශවයෙන් මේ පිළිබඳව විරෝධත්වයක් දැක්ුවේ නැහැ. ඇයි ඒව අපිට ප්‍රශ්න නෙමෙයිද? අවසාන ප්‍රශ්නේ දැන් GSP ප්‍රස්ථාන 2015 වෙනකන් තහනම් කරලා තිබිලා 19 වෙනි සංශෝධනයෙන් පස්සේ තමයි මේ තහනම් අපිට දුන්නේ. ඒ කියන්නේ යුරෝපා රටවල් මානවිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන දැඩි විසීමක් කරලා තමයි මේ තහනම් දෙන්නේ. දැන් 20 වෙනි අවස්ථාව කියන්නේ ඒක අධිපති ව්‍යවස්ථාව. පැහැදිලිවම. ඒ නිසා නැවතත් GSP මේ ප්‍රස්ථානය අවලංගු කරොත් ඒ වගකීම දරන්නේ කවුද? බොහොම ස්තුතියි රංජිත් මහත්මයා අපිට පැහැදිලි. අපි ඔබතුමාට අවසාන ප්‍රශ්නෙන් පටන් ගන්නම්. දැන් එතුමා කිව්ව මේ 20 වෙනි සංශෝධනයේ ඒකාධිපති පාලනයක් කියලා. එතුමා බලන දේශපාලන කෝණයේ හැටියට එහෙම වෙන්නේ නැති මදුෂාන්. ඒ නිසා ඒක මම ගැන අභියෝග කරන්න යන්නේ නැහැ. නමුත් අපි දකින විදියට 19 තිබුණු අඩුපාඩු නිවැරදි කරගෙන 20 වෙනි සංශෝධනය යටතේ මේ රටේ සියලුම විධායක ජනාධිපතිවරුන්ට තිබුණු බලයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දීලා තියෙන්නේ 78 ව්‍යවස්ථාවේ ඉඳලා. ඒ නිසා GSP+ පහන පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. ඒ වගේම එතුමා කිව්වා චීනයට එල්ල කරන චෝදනාවට අපි උත්තර. ඇයි අපිට චීනයට එල්ල කරන මේ චෝදනාවලට අපිට උත්තර දෙන්න අවශ්‍ය නැහැ මදුෂාන්. අපි චීනයට ගැතිවත් ඇමරිකාවටත් ගැතිවත් වෙනත් කිසිදු රාජ්‍යයකටත් ගැති පාර්ශවයක් නෙවෙයි. ඔවුන් චීනය සහ ඇමරිකාව අතර යම් තියනවා නම් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය ඔවුන් බේරාගත යුතුයි. ඒ නිසා ස්වෛරීභාවය අපි වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් අපි මේ යුද හමුදාපතිවරයාගේ සරත් ෆොන්සේක මැතිතුමායි මේ කාර්ය. අපි එකක් මතක් කර යුතුයි රංජිත් දිසානායක මැතිතුමාට මතක නම් විශේෂයෙන්ම මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ සමයෝජනාව ගෙනල්ලා අපේ රණවිරුවන්ට විරුද්ධව මේ රටේ අධිකරණ තුලින් දඬුවම් දිය යුතුයි කියන යෝජනා සම්මත කරපු ආණ්ඩුවක් අපි පහු කරගෙන ආවේ. ඒ ආණ්ඩුවේ පාර්ශවකාරයෝ දෙන්නෙක් අපි ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. එදා දවසෙත් අපි විරුද්ධ වුණා මේ කාරණයට. ඒ වගේම ජනාධිපතිතුමා පැහැදිලිව මේ කාරණේ මතු කරා. එතුමන්ලාගේ නීති ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කළා තියෙනවා. නමුත් අපි පැහැදිලිව මේ රටේ ස්වෛරීභාවයට හානියක් වෙන කිසිම ගිවිසුමක් ඇමරිකාව වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන් කිසිම රාජ්‍යයක් එක්ක අපි කරන්නේ නැහැ කියන පැහැදිලි කරනවා. ඒ වගේම මදුෂාන් මම හිතන්නේ කාරණා ගණනාවක් මතු කරපු හින්දා මම මේ MCC ගිවිසුමෙන් පටන් ගන්නම්. MCC ගිවිසුමේ මම ගාව තියෙන තොරතුරු මදුෂාන් කැබිනට් පත්‍රිකා 12ක් ඉදිරිපත් කරලා තියෙනවා මෙතුමන්ලාගේ තිබුණු ආණ්ඩුව. කැබිනට් පත්‍රිකා 12 පළවෙනි කැබිනට් පත්‍රිකාව යන්නේ 2016 වෙනි අවුරුද්දේ 7 වෙනි මාසේ 5 වෙනිදා. ඒකට අනුමැතිය ලැබෙනවා 7 වෙනි මාසේ 20 වෙනිදා. ඊට පස්සේ ඉඳලා 2016 7යි 5 වෙනිදා, 2017 දෙවෙනි මාසේ 28 වෙනිදා, 2017 5යි 5, 2018 6යි 21, 2018 9යි 17, 2019 1යි 1, 2019 3යි 25 මේ ආකාරයෙන් 2019 7 වෙනි මාසේ 5 වෙනිදා ආණ්ඩුව විසිර යාමට අවසාන මොහොත වෙනකොට අවසාන කැබිනට් පත්‍රිකාවක් එළඹලා මෙතුමන්ලා යනවා සංයුක්ත ගිවිසුමකට. MCC පිළිබඳව ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාගේම අනුමැතිය ලැබෙනවා. මෙතුමන්ලාගේ වර්තමානයේ ඉන්න විපක්ෂ නායකවරයා කබීර් හෂීම් මැමතුමා මේ ගාව තිනවා. කබීර් හෂීම් මැමතුමා නිර්දේශ වශයෙන් ඉදිරිපත් කරපු දැන් ඕනම කෙනෙක්ට කැබිනට් මණ්ඩලය අභියෝග කළා ඔවුන්ට නිර්දේශ දෙන්න පුළුවන් නේ. හැබැයි මේ කොහෙවත් මේ කැබිනට් පත්‍රිකාවක මම දැක්කේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා විරෝධතාවය පළ කරලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ගාව තිනවා ගයන්ත කරුණාතිලක මැතිතුමා. මෙතුමා තිනවා I agree with the proposals made under land administration process. මේ agree වෙච්ච ලියුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කබීර් හෂීම් මැමතුමා I agree with the above proposal. මේ වගේ ඉදිරිපත් කරපු ගණනාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතුමන්ලා මේ කාරණාබාර ආරම්භ කරලා මෙතුමන්ලගේ ඒ කාලේ හිටපු නායකයා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අති හිතවත්ම පුද්ගලෙක් තමයි පත් කරගන්නේ මේ කමිටුවේ ප්‍රධානිය හැටියට. කමිටුවේ ප්‍රධානිය හැටියට චරිත රත්වත්ත මැතිතුමා පත් කරගෙන මෙතුමන්ලා කාර්ය මණ්ඩලයක් පත් කරගන්නවා 12 දෙනෙක්ගේ කාර්ය මණ්ඩලයක්.
ඒ කාර්ය මණ්ඩලය ඇත්තටම මේ අවුරුදු එකහමාරක් කටයුත්ත මේ කටයුත්ත කරගෙන එනවා. මගේ ගාව මේ සවිස්තරාත්මක විස්තරය තියෙනවා එකින් එකට පියවරෙන් පියවරට මෙරටේ ස්වෛරීභාවයට හානියක් කරන්න මොන වගේ ප්‍රතිපත්තියක්ද මෙතුමන්ලා අනුගමනය කරේ කියලා. දැන් මෙතුමන්ලා කියනවානේ අපි අත්සන් කරන්න යනවා කියලා. අපේ ආණ්ඩුව බලයටපත් වෙලා මදුෂාන් කැබිනට් පත්‍රිකා 3ක් ඉදිරිපත් කරනවා. මේ MCC ගිවිසුම සම්බන්ධයෙන්ම. පළවෙනි ගිවිසුම තමයි ඉදිරිපත් කරන්නේ 2019 12 වෙනි මාසේ 18 වෙනිදා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉදිරිපත් කළා කියනවා ඒකෙදි කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන තෙක් 2019යි 10 වෙනි මාසේ 29 වෙනි දිනදී අංක මගින් අමාත්‍ය මණ්ඩල විසින් ලබා දුන් අනුමැතිය අත්හිටු වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමි. ඉතින් අපි පළවෙනිට කරන්නේ මොකද්ද? මෙතුමන්ලා මම මේක ඉවර කරන්න දෙන්න මට වැදගත්ම දෙයක් තියෙනවා. මෙතුමන්ලා ඉදිරිපත් කරපු මේ අවබෝධතා ගිවිසුම අපි පළවෙනිම අත්හිටවනවා. අත්හිටවල කමිටුවක් පත් කරනවා මේ පිළිබඳව සමාලෝචනයක් කරන්න සහස්‍රතා අභියෝගතා සංස්ථා සංයුක්ත සංවර්ධන ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ ආරම්භක වාර්තාව. මේක තියෙන 2020 දෙවනි මාසේ 26 වෙනිදා. ඒ වාර්තාව පත් කරන්නේ. ඊට පස්සේ වාර්තාව දෙනවා 6 වෙනි මාසේ 29 වෙනිදා. සහස්‍ර අභියෝගතා සංස්ථාව සංයුක්ත ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසාන වාර්තාව. ඔන්න අවසාන වාර්තාවේ ඊට පස්සේ ඔන්න කැබිනට් පත්‍රිකාවේ එන දේ. මේකේ කියනවා එබැවින් කමිටුව විසින් මේ තියෙන්නේ දැනට යෝජනාවලිය අන්තර්ගත වී ඇති කොන්දේසි හා ව්‍යාපෘති රාමුව සහිත මෙම සංයුක්ත ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බවද ඒ පිළිබඳව අවම වශයෙන් සලකා බැලීමක් සිදු කිරීමටවත් අදහස් කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් ඉහත ආහි දැක්වෙන අවදානම් සහිත ව්‍යාපෘති අංග සහ යටතේ ගැනෙන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් ආයතන ව්‍යුහයන් හා ඒ දුසා කෙටුම්පත් කර ඇති ගිවිසුම් වලට කොන්දේසිය අන්තර්ගත නීති රාමුව සම්බන්ධයෙන් සුදුසු නිවැරදි කිරීම ඉවත් කිරීම සංසද සිදු කළ යුතු බවද ඉතා ඉහළ විනිවිද ක්‍රියාදාමයක් වෙනුවෙන් රජයේ ඇති කැපවීම නිසා අතිගර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කමිටුවේ අවසන් වාර්තාව මේ වන විටත් මහජනතාව වෙත ලබාගත හැකි පරිදි ජනාධිපති කාර්යාලය වෙබ් අඩවිය ඇතුළත් කර තියෙනවා. ඒ වගේම මේ MCC සම්පත අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද සුදුසු බහුතරයකින් අනුමැතියකින් තොරව මෙම MCC ගිවිසුම සංයුක්ත යෝජනා ගිවිසුම අත්සන් නොකළ යුතු බවද කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇත. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය 2020යි ජුනි මාසේ 29 වෙනිදා. මේක තමයි අවසාන වරට MCC ගිවිසුමක් ගැන කතා වෙන්නේ. අපි කියන්න ඕන ඔබතුමන්ලට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එන අවස්ථාවේ පෙරේදා දවසේ රටේ හිටපු නායකයන් බවට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නොවන දෙදෙනෙක් නම් මෙන්න මේක අත්සන් කරලා ඉවරයි එහෙනම් මදුෂාන්. ඒක තමයි යථාර්ථය. ඔබතුමන්ලා පිටිපස්සේ හිටපු മന്ത്രിවරු හැටියට ඔබතුමන්ලා මේ පිළිබඳව අවබෝධයක් නැතු වෙන්නේ නැති. ඔබතුමාට කිව්වනේ මං අහනවා දැන් ඔච්චර අපි දැක අද මහින්ද අමරවීර ඇමතුමා කිව්වා මේක හොඳ දෙයක් තියෙනවා නම් මේක උනාට කමන්නේ. උදේ ගම්මන් පිළ මාත්‍යක් කිව්වා. ඔව් දැන් මම ඒකින්ද එහෙම දැන් ඉන්න කට්ටියනේ බොහොම සතුටුයි. ඔබතුමාලා ජනාධිපතිතුමාට හරි අගමැතිතුමාට ඒක කට්ටිය නෙමෙයි. මේක මොනම හේතුවකට නම වෙනස් කරලවත් අස්සම් කරන්නේ නැහැ කියන කාරණාව කියන්න බැරියයි. දැන් ඕකද වැඩිය ඊට වැඩිය අපිට තියෙනවද? දැන් මට උත්තර දෙන්නත් දෙන්නකො ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා. පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා. අගමැතිතුමා මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව තුළින් යෝජනා කරලා තියෙනවා කිසිම විදියකින් මේ ගිවිසුම අත්සන් නොකළ යුතුයි කියලා. ඒ කමිටුවේ නිර්දේශ අනුව ඒක නොකළ යුතුයි කියලා පැහැදිලිව කියලා තියෙනවා. මේක මම ඔබතුමාලට කියනවා ඔබතුමාලා පසුපෙළ හිටව මන්ත්‍රීවරුන්ට අපි දන්නවා සමහර දේවල් වලට ඔබතුමාලා අපහසුතාවයටපත් වුණා. ඔබතුමාලා මම දන්නවා කැමැත්තෙන් නෙවෙයි ඔබතුමාලා අතුරුදහන් වූවන්ගේ කමිටු කාර්යාලයට අතිස්වේ කැමැත්තෙන් දතිස්වේ හේෂමන්තුමා. LTT සංවිධානයේ LTT ත්‍රස්තවාදීන් හැටියට හිටපු පිරිස් වල පවුල් වලටත් වන්දි ගෙවන්න කමිටු පනත සම්මත වෙනකට පාර්ලිමේන්තුව ඇතුලේ හේෂ විතානගේ තමින්ද විජේසිරි අතීස්වේ කැමැත්තෙන්ද නෑ කැමැත්තෙන් අතිස්වද කැමැත්තෙන් අතිස්වනම් බරපතල වැරද්දක් කළා තියෙන්නේ ඒ ගිවිසුම තුල හොඳට මතක තියාගන්න. ඒකේ තියෙන්නේ ඒ LTT කාර්යවල විතරක් නෙමෙයි අර LTT කාර්යවල විතරක් නෙමෙයි අර මේ සිරකරුවන් LTT කාර්යවලට විතරක් නෙමෙයි ඒක ඇති මදුෂාන් මතක තියාගන්න. LTT කාර්යව හිටපු එකම ඇතිනේ. ඒක ඇතුලේ ගිවිසුමට විරුද්ධ වෙන්න අනේ ඔබතුමා කියන කාරණේද අපි කියන්නේ LTT කාර්යවලට නෙමෙයි LTT සංවිධානය අර සිද්ධ මාර්ගය තියෙනවනේ යානිපූර්ණ පනතේ යවන්න තියෙන්නේ. LTT කාර්යයන්ට ගෙවන්න නෑ ඒකේ. ඔබතුමාගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි. මම විශ්වාස කරනවා දැන් යන පිළියන්න දීලා තියෙන තනතුර මෙතෙක් කල මම හිතන් හිටියේ මෙතුමාලා දන්නේ නැතුව දන්නේ නැතුව තිස්සුවා කියලා. අද දැනගත්තා දැනගෙන තිස්සුවා කියලා. දැනගෙන කොයිතරම් දුරට බරපතල කාරණාවක්ද? අපි එදා කිව්වා LTT මට නිදහස් කාලය දෙන්නවද මට විනාඩි දෙක? ඔබතුමාගේ නිදහස් කාලය මොකක්ද දෙන්න ඔබතුමාගේ නිදහස් කාලය දැන් සිට ක්‍රියාත්මක වෙනවා. බාධා කිරීම කිසිවක් කරන්නට බෑ.
දැන් මදුෂාන් මම ඇත්තටම මෙතන වාඩි වෙනකන් හිතාගෙන හිටියේ මේ පසුපෙළ මාර්ඩිලා හිටපු මන්ත්‍රීවරු දෙපළ නොදන්න සමහර දේවල් වලට අතිස්සුවා කියලා. මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සමයෝජනාව. LTT ත්‍රස්තවාදීන්ටත් වන්දි ගෙවන්න, ඔවුන්ටත් පවුල් වලටත් වන්දි ගෙවන්න ගෙනාපු අතුරුදහන්වන්ගේ කමිටු කාර්යාලය පනත. ඒ විතරක් නෙමෙයි පළාත් පාලන පනත, පළාත් සභා පනත. ඒ වගේම මේ MCC ගිවිසුම්. මෙවැනි ආකාරයේ ගිවිසුම් ගෙනල්ලා එදා දවසේ අපි හිතන් හිටියේ ඇත්තටම මේ විපක්ෂේ ඉන්න පිරිස මේ අසරණ වෙලා හිටියේ කියලා. නමුත් මම කනගාටු වෙනවා ඇත්තටම දැනගෙන අතීස්වීම පිළිබඳව මගේ බරපතල කනගාටුවක් තියෙනවා. ඒ පිළිබඳව තිබුණු මගේ මම විශ්වාස නැහැ නිදහස් කාලේ මට ඒ කාලේ දෙන්න ඒ නිසා මම විශ්වාස කරනවා මදුෂාන් අපේ ආණ්ඩුව ඇතුලේ අපේ විවාද තියෙන්න පුළුවන් සංවාද තියෙන්න පුළුවන් අපේ කණ්ඩායම ඇතුලේ යම් දේවල්ට අපිටත් විවේචන තියෙනවා. නමුත් අපි මේ සියලු දේ තුලින්ම අපි රටේ ජනතාවට ලබා දීපු පොරොන්දු තියෙනවා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බැරිලා ඉන්නවා. දැන් මෙතුමා අහනවානේ මොනවද මේ අවුරුද්දක් ඇතුලේ කරලා තියෙන්නේ කියලා. රැකියා ලක්ෂයක් ලබා දීමේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ අපි දිලිඳු පවුල් සඳහා රැකියා ලබා දීමේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ අමාරුම අභියෝග මැද්දේ. උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මේ රැකියාගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ අමාරු අභියෝග මැද්දේ. හැම ග්‍රාම නිලධාරි වසකම නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්නේ අභියෝග මැද්දේ. සජිත් ප්‍රේමදාස මහත්තයා අවුරුදු 5ක හදපු ගෙවල් ටිකට වැඩිය 5 ගුණයක් ගෙවල් එක අවුරුද්දක් ඇතුලේ කරන්න පුළුවන්කම ලැබුණා. කිලෝමීටර් ලක්ෂයක් කාපට් ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. දීවර අමාත්‍යාංශයට අතරේ අපි පහුගිය දවස්වල අවස්ථා දෙකකදී කොවිඩ් වසංගතයේ මැදදී ආණ්ඩුවේ මැදිහත් වීම තුළ දීවර සංස්ථාව පළවෙනි වතාවට මාළු මිලදීම ගැනීමේ ක්‍රියාවලියට එළඹෙලා තියෙනවා. අපි දීවර කර්මාන්තය කඩන් වැටෙන්න තියන්නෙත් නැහැ. කෘෂි කර්මාන්තය කඩන් වැටෙන්න තියන්නෙත් නැහැ. මෙතුමන්ලා ලැජ්ජ වෙන්න ඕන වෙන මොනවත් නෙමෙයි. මෙතුමන්ලාද කර්මාන්ත ගැන කතා කරනවා. මෙතුමන්ලගේ පළවෙනි අයවැය යෝජනාවේ ආදායම් බදු පනතේ මොකද්ද ගෙනාවේ? ආදායම් බදු පනතේ කෘෂි කර්මාන්තයයි දීවර කර්මාන්තයයි ආදායම් බද්ද පැනෙව්වා අවුරුදු 10කට පස්සේ දෙන්න මේක නගා සිටවනවා කුමනේ පෝර තියනවාද මේ රටේ සල්ලි වලට ගන්න මිනිස්සුන්ට දෙන්න. ප්‍රශ්නේ අහන්න මහත්තයෝ මම උත්තර දෙන්න. හරි අහන්නකෝ. දැන් මෙතුමන්ලා මේ කෘෂි කර්මාන්තේ දීවර කර්මාන්තේ දෙකම ආදායම් බද්දට යට කරා. අපේ ආණ්ඩුව බලයටපත් වෙලා පළවෙනි අවස්ථාව මොකද්ද කරේ? බදු බර අයින් කරන්න කෘෂි කර්මාන්තයේ දීවර කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම ආදායම් බද්දෙන් නිදහස් කරා. පොහොර පිළිබඳව ගැටලුවක් තියෙනවා. අපේ කණ්ඩායම ඇතුළේ අපි මේ විවේචනය කරලා තියෙනවා. පොහොර පිළිබඳව ගැටලුව පැන නගින්නේ කොහෙද මදුෂාන්? ගැටලුව පැන නගින්නේ මෙතුමන්ලා අපිට ආණ්ඩුව බාර දෙන වෙලාවේ අයවැයක් ඉදිරිපත් කළා නැහැ. අතුරු සම්මත ගිණුමක් විතරයි තිබුණේ. රුපියල් බිලියන 29ක් පොහොර සමාගම් වලට නොගෙවා තිබුණා. නමුත් පහුගිය අවුරුද්දේ අපි තීන්දුවක් ගත්තා පොහොර ගේනකට ප්‍රමිතියකින් යුතු පොහොර ගේන්න. යම් අඩුපාඩු වෙලා තියෙනවා. දැනටත් ඉල්ලුමට අපිට සපයන පොහොර ප්‍රමාණය ලබා දීමේ යම් ගැටලු තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම අපේ පහුගිය කාලේ අපි මේ කණ්ඩායම ඇතුලේ අනන්තවත් කතා කරපු දෙයක්. දැන් අපි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාටත් ඒ වගේම මොහන්සිල්ලා ඇමතුමාට රාජ්‍ය ඇමතුමා එතුමාලා දෙකලත් එක මම සති දෙකකට ඉස්සෙල්ලා කරපු සාකච්ඡාවේදී මම කිව්වේ අපිට මාසයක් දෙන්න මේ ප්‍රශ්න අපි ඉස්සෙල්ලා දෙන්න. අපේ රටේ පොහොර අවශ්‍යතාවය කරලා දෙන්න. අපි මේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරගෙන යන්න ඕනේ හේසමන්තුමා. මම දන්නවා රටක් හැටියට සමහරවිට හිතෙන්න පුළුවන් අපිට රට වහලා යන්න පුළුවන්ද කියලා. රට විවෘත කරලා යන්න පුළුවන්ද කියලා. විවිධ රටවල් විවිධ උපාය මාර්ග පාවිච්චි කරලා තියෙනවා. දැන් අපිට වැඩි බලවත් රටවල් නේ ඇමරිකාව. අපිට වැඩි බලවත් රටවල්නේ අපේ අල්ලපු ඉන්දියාව. අපිට වැඩි බලවත් රටවල්නේ ඕස්ට්‍රේලියාව. අපිට වැඩි බලවත් රටවල්නේ යුරෝපයේ තිබුණු රටවල් ආර්ථික ශක්තිය තිබුණානේ. ඒ රටවල් වල අද සිදුවලා තියෙන තත්ත්වය මොකද්ද? දෙවනි තුන්වෙනි රැල්ලට යනකොට ඔවුන්ටත් යම් තීන්දුව ගන්න සිද්ධ වුණා. දැන් අද දවසේ ප්‍රංශය සහ ජර්මනිය නැවත වතාවක් මදුෂාන් තීන්දුව කරනවා රට වහලා මේ ඉදිරි ක්‍රියාවලිය යන්න ඕනේ කියලා. ඔබතුමාගේ අවසන් වේලාව තුන. මේ තීන්දුව తీරන ගන්නේ මදුෂාන් අපි නෙවෙයි. අපි දේශපාලඥයන් වශයෙන් අපිට තීන්දුව తీරන ගන්න බෑ රට වහන්න මෙන්න මේ වෙලාවේ අර වෙලාවේ කියන එක. අපේ සෞඛ්‍ය අංශයක් තියෙනවා. ආරක්ෂක අංශයක් තියෙනවා. බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. මේ යාන්ත්‍රණයෙන් තමයි පහුගිය කාලේ මේ තීන්දුව తీරන සියල්ලම ක්‍රියාත්මක වුණේ. මම එකක් කියන්නේ මේ මුලදීම කියන්නේ මේ රට වහන්න මට උමනාවක් නැහැ. මේ කොරෝනා රෝගීන් 28 එතකොට තීන්දුව ගන්න එතුමානේ. එතුමා දේශපාලන නායකයා. එතුමාට දෙන සුදුසු නිර්දේශ නෑ දේශපාලඥයන්ට තීන්දුව ගන්න බෑ මෙන්න මේ අහවල් පුද්ගලයා අහවල් තැන වහන්න පුළුවන්ද කියලා. මට තීන්දුව කරන්න පුළුවන්ද මදුෂාන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණය ආශ්‍රිතව යම්කිසි රෝගියෙක් වාර්තා වෙනකොට පෑලියගොඩ සම්පූර්ණයෙන් වහලා තියන්න කියලා. නෑ අපි කිව්වේ తాවකාලික වසා තබා PCR පරීක්ෂණ කරාට පස්සේ සෞඛ්‍ය අංශ ඇවිල්ලා ඒ කටයුතු පිරිස ඉවත් කරාට පස්සේ අපිට විෂ බීජ හරුණය කිරීමෙන් පසු මේක විවෘත කරන්න. ඒකද සෞඛ්‍ය මන්ත්‍රී දීපු උපදේශ. අපිට ගියා දීවර වරායන් දෙකක් බේරුවලයි ගාල්ලයි දීවර වරාය දින කීපයක් වහලා තිබුණා. PCR පරීක්ෂණ අද වෙනකට කරලා තියෙනවා හැම දීවර වරායම. අපි කරලා තියෙනවා. ඒ වාර්තා එනවා. වාර්තා එන පරිදි අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මේ රටේ ආර්ථික ක්‍රියාවලිය යන්න ඕන. මෙතුමන්ලා අපිට දීපු ආර්ථිකය
හොඳ සුන්දර ආර්ථිකයක් නෙවෙයිනේ මේ මදුෂාන් දුන්නේ. මෙතුමන්ලා හිතන් ඉන්නවා හොඳ තියෙන පළ තියෙන ආර්ථිකයක් දුන්නේ කියලා. මෙතුමන්ලා එහෙම ආර්ථිකයක් දුන්නා නම් මෙතුමන්ලා ගෙදර යන්න හම්බෙන්නෙත් නැහැ. මෙතුමන්ලා එහෙම වැඩ කරා නම් පහුගිය අවුරුදු පහේ මෙතුමන්ට ඒක වෙන්නෙත් නැහැ. මෙතුමන්ලගේ බොහෝ නායකයෝ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරපු වැරද්ද අවුරුදු පහේ කරපු වැරද්ද හොඳින් අවබෝධ කරගත්ත නායකයෝ ටිකක් හිටියා. ඒ අනවබෝධ කරගත්ත නායකයෝ බොහෝ දෙනෙක් අද ගෙදර ඉන්නවා. දැන් චමින්ද මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික් නායක හිටපු හරේන් නැමතුමා තරම් පහුගිය ආණ්ඩුවේ අඩුපාඩු තේරුම් ගත්ත ඇමතිවරයෙක් නැහැ. එතුමා එකක් බදුල්ල දිස්ත්‍රික්කය අතහැරලා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තීන්දුව කරනවා. මම දන්නේ හේතුව මොකක්ද කියලා. ගම්පහ දිස්ත්‍රික්කයකට පාස්කු විරුද්ධ ප්‍රහාරය සිද්ධ වෙනවා. පාස්කු විරුද්ධ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ එතුමා තීන්දුව කරනවා නෑ ජාතික ලයිස්තු තමයි එකම මාර්ගය. ඔන්න හොඳට අවබෝධයෙන් කටයුතු කරපු മന്ത്രിවරු. හැබැයි සුජීව සේනසිංහල අජිත් පෙරේරලා තරඟ කරනවා පරාජයටපත් වෙනවා. මේ හිටපු පතාක නායකයෝනේ. මේ කණ්ඩායම හිටපු නායකයෝනේ. ඔබතුමන්ලගේ ඉස්සරහා පෙළෙන් ඉඳලා වගකීම් දරපු අමාත්‍යංශ දරපු මේ ආණ්ඩුවේ වැඩපිළි ඉස්සරහට ගෙනපු මේ MCC වෙන්න පුළුවන් ජිනීවා කිවිසුම් වෙන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙල වෙන්න පුළුවන් මේ හැම දෙයක් වෙනුවෙන් පෙනීපු නායකයෝනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පුදුමනසට පොඩි දුකක් කරේ ඇතිනේ. අවුරුදු 42කට පස්සේ ආසනය අහිමි වීම පිළිබඳව පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂය අද දවසට නියෝජිතයක් නැහනේ. අද දවසෙත් ඒ නියෝජනේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව හොඳ ජනතාව තේරුම් කරගෙන ඉන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි ජනතාවට කියනවා අපි සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය අපිට ලබා දෙන උපදෙස් පරිදි මේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අපි කොන්දේසි විරහිත සහයෝගය දෙනවා. ඒ වෙනින් අපි අපේ කැපවීම කරනවා. අපි දන්නවා අමාරු කාලයක් යන්නේ. මේ රටේ පවතින තත්ත්වයක් නෙමෙයි. අනිත් කොරෝනා වසංගතය කියන්නේ චමින්ද මන්ත්‍රීතුමා ඔබතුමා අපි සියලු දෙනා පිළිගන්න කාරණාවක්. අපිට මෙහෙම මෙන්න මේකට මේ විකල්පයක් තියෙනවා මෙන්න මේකට බෙහෙතක් තියෙනවා මෙන්න මේක නවත්තන්න පුළුවන් ක්‍රමය මෙහෙම කියලා අපි අවසන් කරගන්න ලෝකයේ සෞඛ්‍ය සංවිධාන වලින් කොහෙන්වත් කියලා නැහැ. අපිත් තාම මේකට මුහුණ දෙන කණ්ඩායමක්. ඒ මූණ දෙන කණ්ඩායම හැටියට අද මේ ගන්න උත්සාහය ගැන සතුටු වෙන්න. දැන් ඔබතුමා කිව්වා කොරෝනා වසංගත පොසිටිව් වෙච්ච රෝගියෙක් ඉන්නවා තාම ගෙනිච්ච නැහැ කියලා. මන්ත්‍රීතුමා යම් අඩපණ වීම ඇති. ඒ අඩපණ වීම වලට හේතු තියෙනවානේ. අපේ රටේ රෝහල් පද්ධතියේ ඇඳම් ප්‍රමාණය. අපේ රටේ අලුතෙන් ඉදි කරලා තියෙනවා දැන් මේ නිරෝධායන මධ්‍යස්ථාන. අලුතෙන් රෝහල් බවට පරිවර්තනය කරලා තියෙනවා. අලුත් අපි අයි නීති පනවන්නේ. කාලය අවසන් රාජ්‍ය මාධ්‍යතුමනි අපි අවසන් කරගන්න. නිරෝධායන කටයුතු යොමු කරන්න. දැන් පෑලිය ගොඩත් මදුෂන් වල එක තප්පරයක් දෙන්න. පෑලිය ගොඩත් පොසිටිව් වෙලා පැය කීපයක් ගත වුණා වුණ පොළොන්නරුවට අනුරාධපුරයට යාපනයට විවිධ තැන් වලට ස්ථානගත කරන්න. ඒ අවශ්‍ය තැන් වලට ඒ පවුල් සමාජික එකට ගෙනියන්න ඕන. ඒ නිසා අපි අව탁සීරු කළ නොයුතුයි සෞඛ්‍ය අංශයත් ආරක්ෂක අංශයත් මේ සඳහා දරන නායකත්වය ජනාධිපතිතුමා රටේ නායකයා හැටියට මේ අවුරුදු පහේ මම විශ්වාස කරනවා පහුගිය අවුරුදු පහේ තියෙන අපිට අත්දැකීම් එක්ක මම විශ්වාස කරනවා අපිට මේ අත්දැකීම තිබුණා නම් මේ අවුරුද්ද ඇතුලේ අපි බරපතල ප්‍රශ්නයක ගැටලුවක ඉන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අගමැතිතුමා වෙනුවෙන් විශාල ශක්තියක් දෙනවා. අපේ ඇමතිවරු මන්ත්‍රීවරු ඒ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයත් ආරක්ෂක අංශයත් මේ කරන ක්‍රියාවලිය තුලේ අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් මේක යම්කිසි ආකාරයක පාලනය කරන්න. අපි දන්නේ මේ වසංගතය අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් වේද කියලා ලෝකෙන්. අපි දන්නේ සමහර රටවල් ඉවත් වෙච්ච රටවල් නැවත වහන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ආර්ථික ක්‍රියාවලියක් තියාගෙන ජනතාවගේ සමාජ මට්ටමක් තියාගෙන අපි මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනිලා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක් බවට අපි වැඩ කටයුතු කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට අවසන් වන්නේ දෙවන වටේ සංවාදාත්මක වටේ අපි අවසන් කෙටි විරාමය ලබාගෙන අවසන් වටේන් හමු වෙමු.